හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්. තෙරුවන් සරණයි ආයුබෝවන්. අටවෙනි ශ්‍රේණිය පළවෙනි අභිධර්ම පාඩම. දහම් පාසලේ අටවෙනි ශ්‍රේණියේ පාලි පාඩම් 4ක් අපිට ඉගෙන ගන්නට තියෙනවා. ඒ පාඩම් 4න් පළවෙනි පාඩම අපි මේ විදිහට ඉගෙන ගනිමු. අභිධර්මය පළවෙනි පාඩම චෛතසික. අපි 7 වන ශ්‍රේණියේදී චිත්ත හෙවත් සිත ගැන ඉගෙන ගතිමු. අපි 7 ශ්‍රේණියේදී හිත පිළිබඳව සිත් 89 පිළිබඳවම ඉගෙන ගත්තා. 8 වෙනි ශ්‍රේණියේ සිට අපි දැන් ඉගෙනීමට සූදානම් වන්නේ චෛතසික හෙවත් සිතුවිලි ගැන. අපගේ පහසුව සඳහා සිත ගැන වෙනමත් චෛතසික ගැන වෙනමත් ඉගෙන ගත්තත් කිසිම විටක සිත හා චෛතසික වෙන්වෙන්ව ඉපදෙන්නේ නැහැ. හිතත් චෛතසිකත් සිත සහ සිතිවිලි කියන දෙකම එකටම තමයි උපදින්නේ. වේදනාව, ප්‍රීතිය, ලෝභය, මසුරුකම නම් වූ මච්චරිය, ශ්‍රද්ධාව, අලෝභය, පව් කිරීමට ඇති ලැජ්ජාව නම් වූ හිරිය, පව් කිරීමට ඇති බිය නම් වූ ඔත්තප්පය, බොරු කීම ආදියෙන් වැළකීම නම් වූ සම්මා වාචා, කරුණාව, ප්‍රඥාව යනාදී ඔබ හොඳට අසා කියවා තිබිය හැකියි. මේ දේවල් ඔබ අහලා කියවලා තියෙන්නට පුළුවන්. අභිධර්මයේ මේවා හඳුන්වා ඇත්තේ චෛතසික යන නමින්. වේදනාව, ප්‍රීතිය, ලෝභය, මසුරුකම කියන චෛතසික, ශ්‍රද්ධාව, අලෝභය, පව් කිරීමට ඇති ලැජ්ජාව කියන හිරිය, පව් කිරීමට ඇති බිය නම් වූ ඔත්තප්පය, බොරු කීම ආදියෙන් වැළකීම කියන සම්මා වාචා, කරුණාව, ප්‍රඥාව යනාදී චෛතසික සියල්ලක්ම චෛතසික කොටසට තමයි අයිති වෙන්නේ. අපි මේවා නිතරම අහලා තියෙන වචන. මේ වචන හැම එකක්ම වචන වලින් හැම වචනයකින්ම කියවෙන්නේ චෛතසික පිළිබඳව. මේවා සිත සමග එකට යෙදෙන සිතේ ගති නම් වෙයි. චෛතසික කියලා කියන්නේ සිතත් එක්ක එකට යෙදෙන සිතේ ගති. එහෙනම් චෛතසික කියලා කියන්නේ හිතේ ගතිවලට, සිතිවිලි වලට, හිතේ ස්වභාවයන් වලට තමයි චෛතසික කියලා කියන්නේ. චෛතසිකවල ස්වභාවය එකිනෙකට වෙනස්ය. එක එක චෛතසිකයේ ස්වභාවය එක එක චෛතසිකයකට වඩා වෙනස්. එම වෙනස්කම් අනුව චෛතසික සියල්ල 52ක් වේ. චෛතසික සියල්ලක්ම 52යි. චෛතසික සියල්ලක්ම ඒ චෛතසිකයේ ස්වභාවයන් අනුව 52කට වෙන් කරන්නට පුළුවන්. මේවායේ ලක්ෂණ 4ක් දක්නට ලැබේ. එනම් චෛතසිකවල ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා. චෛතසික ධර්මවල ප්‍රධාන ලක්ෂණ 4 පෙරපසු නොවී සිත සමගම ඉපදීම. යම්කිසි හිතක් ඉපදෙනකොට ඒ හිතත් එක්කම ඉපදෙන විශේෂ සිතිවිලි සමුදායක් තමයි චෛතසික කියලා කියන්නේ. ඒකුප්පාද කියලා හඳුන්වනවා. ඒකුප්පාද. ඒකුප්පාද. හිතත් එක්කම ඉපදීම කියන අර්ථය තමයි ඒකුප්පාද කියන එකේ තියෙන්නේ. පෙරපසු නොවී සිත සමගම
නැතිවීම. හිත එක්කම තමයි චෛතසිකේ නැති වෙන්නේ. ඒක නිරෝධ. හිතත් එක්කම නැතිවීම නිසා චෛතසිකවලට කියනවා ඒක නිරෝධ කියලා. හිතත් සමගමව චෛතසිකය නැති වෙන හින්දා චෛතසිකවලට කියනවා ඒක නිරෝධ කියලා. සිත ලබා ගන්න අරමුණම ගැනීම. හිත ලබා ගන්න අරමුණම ලබා ගැනීම ඒක වත්තුක. හිත ගන්නා වූ අරමුණම චෛතසිකය ලබා ගන්න නිසා චෛතසිකවලට ස්වභාවයක් තියෙනවා. ඒක වත්තුක කියලා. සිත උපදින වස්තුවෙහිම ඉපදීම සිත ලබා ගන්න අරමුණම ගැනීම ඒකා ලම්බන ඒකා ලම්බන. හිත අරගන්නා වූ අරමුණම ගැනීම ඒකා ලම්බන කියලා කියනවා. සිත උපදින වස්තුවෙහිම ඉපදීම තමයි ඒක වත්තුක කියලා කියන්නේ. නැවත වතාවක් අපි බලමු. පෙරපසු නොවී සිත සමගම ඉපදීම. සිත සමගම උපදින්නේ සිත සමගම නැතිවන්නේ. සිතගත් අරමුණ ගන්නේ සිතගත් තැනමයි ඉන්නේ. ඒකුප්පාද පෙරපසු නොවී සිත සමගම ඉපදීම. හිතත් එක්කම තමයි චෛතසික උපදින්නේ. ඒ නිසා ඒකුප්පාද කියනවා. පෙරපසු නොවී සිත සමගම නැති වී යාම ඒක නිරෝධ කියලා කියනවා. සිත ලබා ගන්න අරමුණම ගැනීම ඒක ලම්බන කියලා කියනවා. එකම අරමුණේ තමයි හිත පවතින්නේ. නිසා ඒක ලම්බන කියලා කියනවා. සිත උපදින වස්තුවෙහිම ඉපදීම ඒක වත්තුක කියලා කියනවා. නැවත වතාවක් බලන්න. ඒකුප්පාද පෙරපසු නොවී සිත සමගම ඉපදීම. පෙරපසු නොවී සිත සමගම නැතිවීම ඒක නිරෝධ. සිත ලබා ගන්න අරමුණම ගැනීම ඒක ලම්බන. සිත උපන් වස්තුවෙහිම ඉපදීම ඒක වත්තුක කියලා කියනවා. මෙම ලක්ෂණ හතර තවදුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය. මෙන්න මේ විදිහට අපිට පැහැදිලි කරගන්නට පුළුවන්. සිතට චෛතසික නැතිව ඉපදිය නොහැකිය. හිතකට චෛතසික නැතිව ඉපදෙන්නට බැහැ. චෛතසික වලට සිත නැතිව උපදිය නොහැකිය. එහෙයින් සිත උපදින විටම චෛතසික ද උපදී. හිත උපදිනකොටම තමයි චෛතසික උපදින්නේ. චෛතසික වලට හිත නැතිවත් හිතට චෛතසික නැතිවත් පවතින්නට පුළුවන් කමක් නැහැ. ඒක නිසා තමයි ඒකුප්පාද ඒක නිරෝධ ඒකා ලම්බන ඒක වත්තුක කියන ලක්ෂණ හතරෙන් යුක්තයි කියලා කියන්නේ. පහනක් දල්වන විට අඳුර දුරුවීමත් ආලෝකයේ පැතිරීමත් පෙරපසු නොවී සිදුවන්නාක් මෙනි. සිතු විලිවලට සහ සිතට වෙන්වෙන්වන් උපදින්නට බැහැ. පහන දැල්ලූ පසු පහනක් පත්තු කලාම ඒ පහන පත්තු කරනවත් එක්කම පහනේ ආලෝකයේ විහිදෙන්නට ගන්නවා. අන්ධකාරය දුර වෙලා යනවා. හිතක් ඉපදිලා ඒත් එක්කම චෛතසික ඉපදීම මේකට උපමා කරලා තියෙනවා. පහනක් දල්වනකොට අඳුර දුරුවීමත් ඒ වගේම ආලෝකය ඇතිවීමත් කියන දෙකම එකවරම ඉපදෙන නිසා එකවරම හටගන්න නිසා චෛතසිකත් හිත සමගම ඇති වෙන නිසා කියනවා චෛතසික සහ හිත එකටම යෙදෙනවා කියලා. අපි තවත් පැහැදිලි කරගත්තොත් හිත ඉපදිලා චෛතසික වෙනම ඉපදිලා එහෙම වෙන්නේ නැහැ. යම්කිසි හිතක් ඇති වුණා නම් ඒ හිතට අදාළ චෛතසික ඒත් එක්කම ඇති වෙනවා. යම්කිසි හිතක් ඇති වුණොත් ඒ හිතට අදාළ කරන චෛතසික තියෙනවා. ඒ හිතට අදාළ චෛතසික ඒත් එක්කම තමයි ඉපදෙන්නේ.
සිත නැතිව චෛතසිකවලට පැවතිය නොහැකිය. එහෙයින් උපන් සිත නැතිවන විටදීම ඒ සමගම උපන් සියලුම චෛතසිකද නැතිවෙයි. හිතට පවතින්නට බැහැ චෛතසික නැතිවේ නිසා යම්කිසි හිතක් නැතිවෙලා යනවා නම් ඒ හිත වෙනත් අරමුණක් කරා හිත වෙනත් හිතක් බවට පත්වෙනවා නම් එතනදී සිද්ධ වෙන්නේ මොකක්ද? ඒත් එක්කම ඊළඟ හිතට අදාළ කරන චෛතසික හිත තුළ ඇති වෙනවා. සිතට රූපය අරමුණු වන විට චෛතසිකද එම රූපයම අරමුණු කරයි. සිතට කළ හැක්කේ රූප, ශබ්ද ආදී යම් අරමුණක් ගෙන එය දැනගැනීම පමණි. ඊට වැඩි යමක් කළ නොහැකිය. සිතට රූපමය අරමුණක් එනවා. ඒ රූපමය අරමුණක් ආවම ඒත් එක්ක මේ රූපමය අරමුණට අදාළ කරන චෛතසික ඇති වෙනවා. සිතෙන් කරන්නේ ඒ ලැබෙන අරමුණු හඳුනා ගැනීම. අපි 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා හිතේ ලක්ෂණය තමයි සිතවිලි හඳුනා ගැනීම, අරමුණු හඳුනා ගැනීම කියලා. ඒක අපි ඉගෙන ගත්තේ ආරම්මන විජානන ලක්කනං චිත්තං කියලා. ආරම්මන විජානන ලක්කනං චිත්තං කියලා. අරමුණු දැනගැනීමේ ස්වභාවයෙන් යුක්ත වෙන නිසා සිතට කියනවා ඒ ආරම්මන විජානන ලක්කනං චිත්තං කියලා. එම අරමුණට ඇලීම, ගැටීම ආදිය සිදුවන්නේ චෛතසික ක්‍රියාත්මක වීමෙනි. අරමුණක් අපි අරගත්තම රූප අරමුණක්, ශබ්ද අරමුණක්, ගන්ධ අරමුණක්, ගන්ධ සුවඳ පිළිබඳ අරමුණක්, ශබ්ද අරමුණක්, මේ මොන අරමුණ ගත්තත් ඒ අරමුණ එක්ක ගැටීමක් හෝ එහෙම නැත්නම් මේ අරමුණ අපි කැමති දෙයක් නම් ඇලීමක් හෝ සිද්ධ වෙන්නේ චෛතසිකවල ක්‍රියාත්මක වීම නිසා. උදාහරණයක් විදිහට රූපය ප්‍රියමනාප එකක් නම් සිත එහි ඇලෙයි. අප්‍රිය අමනාප රූපයක් නම් සිත එහි ගැටෙයි. අපි ගන්න අරමුණ අපිට ප්‍රියමනාප, අපි කැමති අරමුණක් නම් මේක අපි හිත ඇලෙනවා. අප්‍රිය අරමුණක් නම්, අමනාප අරමුණක් නම්, කැමති නැති අරමුණක් නම් ඒ අරමුණ ශබ්ද අරමුණක්, ඒ වගේම රූප අරමුණක්, ගන්ධ සුවඳ පිළිබඳ අරමුණක්, රස පිළිබඳව අරමුණක්, ස්පර්ශය පිළිබඳව අරමුණක් වෙන්නට පුළුවන්. මේ කුමන අරමුණක් වුණත් රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ අපි ප්‍රියමනාප එකක් නම් ඒක ඇලෙනවා. අප්‍රිය එකක් නම් ඒක අපේ හිත ගැටීමට පත් වෙනවා. සිත උපදින තැන් 6ක් ඇත. එම තැන්වලට වත්තු යන නම් ද යෙදේ. වත්තු යන නම් ද යෙදේ. සිත උපදින තැන් 6ක් තියෙනවා. එම තැන්වලට වත්තු කියන නම් යෙදෙනවා. හිත උපදින තැන් 6 ඇස, කන, නාසය, දිව, මනස, සම මනස. හිත උපදින තැන් 6ක් තියෙනවා කියලා අපිට කියලා දුන්නා. ඉතින් දරුවනේ බලන්න හිත ඇති වෙන තැන් පළවෙනි තැන ඇස. ඇහෙන් රූප දැකලා එතනදී සිත් ඇති කරගන්නවා. කනෙන් ශබ්ද අහලා අරමුණු ඇති කරගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනුණට පස්සේ අරමුණු ඇති කරගන්නවා. දිවෙන් රස දැනුණට පස්සේ අපි ඒ කෙරෙහි අරමුණු ඇති කරගන්නවා. හමෙන් ස්පර්ශයක් ලැබුණම ඒත් එක්ක අපි අරමුණු ඇති කරගන්නවා. මනසින් සිතවිලි අරගත්තම ඒත් එක්ක අපි අරමුණු අරගන්නවා. එහෙමනම් නැවත වතාවක් බලන්න. සිත උපදින තැන් 6 වත්තු කියලා හඳුන්වන්නට යෙදුණා. ඒ 6 තමයි ඇස, කන, නාසය, දිව, සම, මනස. ඇස, කන, නාසය, දිව, සම, මනස. හිත උපදින තැන් 6. යම් සිතක් ඇස නැමැති වස්තුවේහි ඉපදෙන විට චෛතසිකද ඒ වස්තුවේ උපදී. යම් සිතක් ඇස නැමැති වස්තුවේහි ඉපදුනොත් ඒත් එක්කම චෛතසික ඒ රූපමය අරමුණට අවශ්‍ය කරන චෛතසික උපදිනවා. මෙම චෛතසිකවල ස්වභාවය අනුව රාශි හෙවත් කොටස් 3කට බෙදා දක්වනු ලැබේ. චෛතසික සියල්ලක්ම ස්වභාවය අනුව රාශි හෙවත් කොටස් 3කට බෙදෙනවා.
චෛතසිකවල ස්වභාවය අනුව චෛතසික 52කට වර්ගීකරණය වෙනවා. ඒ වර්ගීකරණය වෙන චෛතසික 52ම නැවත වතාවක් රාශි විදිහට කොටස් වලට බෙදෙනවා කොටස් 3කට. රාශි වශයෙන් චෛතසික 52 කොටස් කීයකට බෙදෙනවද? කොටස් 3කට. චෛතසික ස්වභාවය අනුව සංඛ්‍යාත්මකව සියල්ලක්ම කීයද? 52යි. ඒ 52 තමයි මේ රාශි කියන කොටස් 3ට වර්ගීකරණය වෙන්නේ. එම රාශිවල තවත් අණු කොටස් ඇත. ඒ රාශි ප්‍රධාන වශයෙන් චෛතසික 52 කොටස් 3කට බෙදුනට ඒ රාශි නැවත වතාවක් අණු කොටස් වලට බෙදෙනවා. අපිට පැහැදිලි වේවි ඒ පිළිබඳව තවදුරටත් කතා කරනකොට. එම රාශිවල තවත් අණු කොටස් ඇත. ඒ බව පහත දැක්වේ. චෛතසික 52 බෙදිලා යන ආකාරය චෛතසික 52ම බෙදෙන ප්‍රධාන කොටස් 3ක් තියෙනවා කියලා කිව්වා. ඒ කොටස් 3 තමයි පළවෙනි එක ප්‍රධාන කොටස අඤ්ඤ සමාන රාශිය. රාශි වලින් පළවෙනි රාශිය අඤ්ඤ සමාන රාශිය. අඤ්ඤ සමාන රාශිය. අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13යි. අඤ්ඤ සමාන චෛතසික 13ක් තියෙනවා. අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13යි. ඊට පස්සේ අකුසල රාශිය චෛතසික තියෙනවා 14ක්. අකුසල රාශිය චෛතසික 14යි. අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13යි. අකුසල රාශිය කියලා දෙවනි රාශිය චෛතසික 14යි. සෝභන රාශියේ චෛතසික 25යි. චෛතසික බෙදෙන ප්‍රධාන රාශි 3 අඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය, සෝභන රාශිය. නැවත වතාවක් බලන්න. අඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය, සෝභන රාශිය. අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13යි, අකුසල රාශියේ චෛතසික 14යි, සෝභන රාශියේ චෛතසික 25යි. චෛතසික සියල්ලක්ම 52යි. 13යි 14යි 25යි. 13යි 14යි 25යි. දහතුනයි අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13යි, අකුසල රාශියේ චෛතසික 14යි, සෝභන රාශියේ චෛතසික 25යි. චෛතසික සියල්ලක්ම 52යි. ඊට පස්සේ අපි බලමු අඤ්ඤ සමාන රාශිය. මේ රාශි 3 නැවත වතාවක් අණු කොටස් වලට බෙදෙනවා කියලා අපි කිව්වා. එහෙනම් අඤ්ඤ සමාන රාශිය අණු කොටස් 2. අඤ්ඤ සමාන රාශියේ චෛතසික කොටස් 2යි. සබ්බචිත්ත සාධාරණ චෛතසික, ප්‍රකීර්ණක පකින්නක චෛතසික. අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13න් කොටස් අණු කොටස් දෙකක් අපිට දකින්න තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, ප්‍රකීර්ණක හේවත් පකින්නක චෛතසික 6යි. සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක චෛතසික 6යි. සබ්බචිත්ත සාධාරණ 7ත් ප්‍රකීර්ණක චෛතසික 6ත් එක්ක අඤ්ඤ සමාන රාශියේ චෛතසික 13ක් තියෙනවා. එහෙනම් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න විභාගවලදී අපි හොඳින් ඉගෙනගෙන තියෙන්නට ඕන. චෛතසික සියල්ලක්ම බෙදෙන ප්‍රධාන රාශි 3 වන්නේ අඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය සහ සෝභන රාශිය. අඤ්ඤ සමාන රාශියෙහි ප්‍රධාන අණු කොටස් දෙක මොනවාද? සහ එම කොටස් දෙකෙහි චෛතසික කොපමණ යෙදේද? සබ්බචිත්ත සාධාරණ කොටසෙහි චෛතසික 7ක්ද, ප්‍රකීර්ණක කොටසෙහි චෛතසික 6ක්ද යෙදේ. අකුසල රාශිය චෛතසික 14කින් යුක්ත වන අතර එහි අණු කොටස් දෙක මොනවාද? අකුසල සාධාරණ චෛතසික, අකුසල චෛතසික. අකුසල සාධාරණ චෛතසික, අකුසල චෛතසික. අකුසල සාධාරණ චෛතසික කීයද?
අකුසල සාධාරණ චෛතසික 4යි. අකුසල සාධාරණ චෛතසික කීයද? අකුසල සාධාරණ චෛතසික 4යි. අකුසල චෛතසික කීයද? අකුසල චෛතසික 10යි. අකුසල චෛතසික 10යි. අකුසල රාශියේ සියලු චෛතසික සංඛ්‍යාව කීයද? චෛතසික 14යි. අකුසල රාශියේ චෛතසික 14කි. එය කොටස් දෙකකට බෙදේ. අකුසල සාධාරණ චෛතසික සහ කුසල සාධාරණ අකුසල චෛතසික යනුවෙන්. අකුසල සාධාරණ චෛතසික සහ අකුසල චෛතසික වශයෙන්. අකුසල සාධාරණ චෛතසික කීයද? අකුසල සාධාරණ චෛතසික කීයද? අකුසල සාධාරණ චෛතසික 4යි. අකුසල චෛතසික 10යි. සෝභන රාශිය චෛතසික 25යි. සෝභන සාධාරණ චෛතසික 19යි. විරති චෛතසික 3යි. අප්පමඤ්ඤා චෛතසික 2යි. ප්‍රඥා චෛතසික 1යි. එහෙමනම් රාශි වලින් වැඩිම කොටස් ප්‍රමාණයක් තියෙන රාශිය තමයි සෝභන රාශිය. සෝභන රාශිය තියෙනවා සෝභන සාධාරණ චෛතසික 19යි. සෝභන සාධාරණ කියලා කොටසක්, විරති චෛතසික කියලා කොටසක්, අප්පමඤ්ඤා කියලා චෛතසික කොටසක්, ප්‍රඥා චෛතසික කියලා කොටසක්. සෝභන සාධාරණ චෛතසික 19යි, විරති චෛතසික 3යි, අප්පමඤ්ඤා චෛතසික 2යි, ප්‍රඥා චෛතසික 1යි. තවතාවක් බලන්න. සෝභන රාශියේ චෛතසික 25යි සම්පූර්ණ වශයෙන්. සෝභන සාධාරණ චෛතසික 25 කොටස් 4කට බෙදෙනවා. අනු කොටස් 4කට සෝභන සාධාරණ චෛතසික, විරති චෛතසික සහ අප්පමඤ්ඤා චෛතසික එක ප්‍රඥා චෛතසික. එතකොට ඒ 25 චෛතසික 25 සෝභන සාධාරණ චෛතසික 25 සෝභන රාශියේ චෛතසික 25 සෝභන සාධාරණ චෛතසික 19යි, විරති චෛතසික 3යි, අප්පමඤ්ඤා චෛතසික 2යි, ප්‍රඥා චෛතසික 1යි විදිහට වර්ගීකරණය වෙනවා. සෝභන සාධාරණ චෛතසික 19ට විරති චෛතසික 3ත් එකතු වුණාම 22ක් වෙනවා. 22ට අප්පමඤ්ඤා චෛතසික 2ත් එකතු වුණාම 24ක් වෙනවා. 24ක් චෛතසික වලට ප්‍රඥා චෛතසිකයත් එකතු වුණාම 25යි. එහෙමනම් කොටස් තුනේම එකතුව 52යි. නැවත වතාවක් අපි බලමු. චෛතසික 52 බෙදී යන ආකාර, අඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය සහ සෝභන රාශිය. අඤ්ඤ සමාන රාශියේ ප්‍රධාන කොටස් දෙක සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් තියෙනවා. ප්‍රකීර්ණක චෛතසික ඊළඟ කොටස අඤ්ඤ සමාන රාශියේ අනු කොටස චෛතසික 6යි. අකුසල රාශියේ චෛතසික 14යි. 14 වර්ගීකරණය වෙන්නේ අකුසල සාධාරණ චෛතසික 4ක්, අකුසල චෛතසික 4ක් විදිහට. සෝභන රාශියේ චෛතසික 25යි. කොටස් 4කට බෙදෙනවා මේ චෛතසික. සෝභන සාධාරණ චෛතසික 19ක්, විරති චෛතසික 3ක්, අප්පමඤ්ඤා චෛතසික 2ක් සහ ප්‍රඥා චෛතසික 1ක් විදිහට. කොටස් තුනේම තියෙන චෛතසික සම්පූර්ණ 52යි. දැන් අපි චෛතසික පිළිබඳව සංඛ්‍යාත්මක ඉගෙන ගැනීම, සංඛ්‍යාත්මකව රාශි වශයෙන් බෙදෙන විදිහ, රාශි නැවත වතාවක් අනු කොටස් වලට බෙදෙන විදිහ, චෛතසික සියල්ලක්ම කීයක් තියෙනවද කියලා, චෛතසික අඤ්ඤ සමාන රාශියේ වර්ගීකරණ දෙක, ඒ වර්ගීකරණ වල සංඛ්‍යාවන්, චෛතසික සංඛ්‍යාවන්, ඊට පස්සේ අකුසල රාශියේ චෛතසික අකුසල සාධාරණ 4ක් සහ අකුසල චෛතසික 10ක් විදිහට වර්ගීකරණය වෙච්ච විදිහ, සෝභන රාශියේදී අකුසල බෙදලා යන ආකාරය සංඛ්‍යාත්මකව අපි ඉගෙන ගත්තා. එහෙනම් ඊට පස්සේ අපි පුංචි ක්‍රියාකාරකමක් කරනවා. අපේ දැනුම වර්ධනය කරගන්නට මේ ක්‍රියාකාරකම් අපි කරන්නට ඕන. ඉතින් මේ ක්‍රියාකාරකම් අපි හරිම සතුටින් කරන්නට ඕන. එතකොට අපේ අභිධර්මයේ පිළිබඳව තියෙන දැනුම ඉතාමත් හොඳ තැනකට අරගෙන යන්නට පුළුවන්. ඉතින් අපි මේ ක්‍රියාකාරකම් මොනවද කියලා බලමු. වේදනා, ලෝභ, අලෝභ ආදියට චෛතසික යන නම යෙදී ඇත්තේ කුමන අර්ථයෙන්ද? වේදනා, ලෝභ,
අලෝභ ආදියට චෛතසික යන නම යෙදී ඇත්තේ කුමන අර්ථයෙන්ද? අපි මුලින් කතා කළා. හිතේ ඇතිවෙන්නා වූ ස්වභාවයන් නිසා තමයි මේවා චෛතසික, හිතට අයිති දේවල් නිසා මේවට කියනවා චෛතසික කියලා. හිතේ පවතිනා වූ ස්වභාවයන් නිසා මේවට කියනවා චෛතසික කියලා. ඊළඟට අහනවා ඇලෙයි ගැටෙයි යන වචන සුදුසු පරිදි හිස් තැනට යොදන්න. ඇලෙනවා ගැටෙනවා. කොහොමද මේ චෛතසික අනුව අපේ හිත ඇලෙන්නේ, කොහොමද ගැටෙන්නේ කියලා අපි බලමු. මේකුණක් දකින කපුටාගේ සිත එම මේකුණ නමැති අරමුණෙහි ඇලෙනවද ගැටෙනවද? කපුටෙක් මීයෙක් කුණු වෙලා ඉන්නව දැක්කම කපුටාගේ හිත ඇලෙනවද එහෙම නැත්නම් ගැටෙනවද? කපුටා හරි කැමති ජරාව කන්න. කුණු වෙච්ච දේවල් කන්න හරි කැමති. එහෙනම් කපුටාගේ හිත මීකුණක් දැක්කම ඇලෙනවද ගැටෙනවද? අපි උත්තර කියන්නේ නැහැ. හිතලා බලලා උත්තරේ ලියන්න. ඇලෙයි එහෙම නැත්නම් ගැටේ කියලා තමයි මෙතනට දාන්න තියෙන්නේ. මේකුණක් දකින්න ඔබේ හිතෙම කුණ නැමැති අරමුණෙහි මේකුණක් දකින්නවා. උදේම දහම් පාසලට එනකොට එහෙම නැත්නම් පාසලට යනකොට දකින්නවා ලොකු මීයෙක් මැරිලා කුණු වෙලා ඉන්නවා. ඔබේ හිත ඒ මීයාගේ කුණ කෙරෙහි, මී කුණ කෙරෙහි ඇලෙනවද ගැටෙනවද? ඔබ තීරණය කරන්න. ප්‍රිය කරන ගීයක් ඇසෙන විට ඔබේ හිත එම ගී අරමුණෙහි අපිට ලස්සන ගීතයක් ඇහෙනවා. ගීතයක් ඇහෙනවා. සම්බුදු හිමිගේ සඳහම් සිසිලෙන් සැනසෙන අපි සිරිලක් දරුවෝ. ඒ විදිහට ලස්සන ගීතයක් ඇහෙනවා. අපේ හිත ඇලෙනවද ගැටෙනවද? ලස්සන ගීතයක් ඇහෙනකොට දරුවෝ හරි කැමති ඒවා අහන්න. මී පැණි ටිකක් දිවගා බලන විට ඔබේ හිත මී පැණි නැමැති රස අරමුණෙහි, රස අරමුණක් ආවම මී පැණි ටිකක් දිවේ ගාලා බලනවා. එහෙම නැත්නම් රස ආහාරයක් ගන්නවා. ඒ වෙලාවේදී ඔබේ හිත ඇලෙනවද එහෙම නැත්නම් ගැටෙනවද? මෙතනට ඇලෙයි ගැටෙයි කියන වචන සුදුසු පරිදි යොදන්නට තියෙන්නේ. ඊළඟට හිස් තැන් වලට සුදුසු වචන පමණක් යොදන්න. හිස් තැන් වල තියෙනවා. ඒ හිස් තැන් වලට මේ වචන වලින් සුදුසු වචන යොදන්නට තියෙන්නේ. හිස් තැන් දීලා තියෙනවා. ඊට පස්සේ හිස් තැන් වලට ගැළපෙන වචන දීලා තියෙනවා. අපි බලමු මේ හිස් තැන් වලට සුදුසු වචන අපි තෝරගන්නේ කොහොමද කියලා. අප්‍රිය අමනාප හෝ ප්‍රියමනාප හෝ ගන්ධ අරමුණක් ලැබෙන්නේ. අප්‍රිය අමනාප හෝ ප්‍රියමනාප හෝ ගන්ධ අරමුණක් ලැබෙන්නේ. අපිට ගන්ධමය අරමුණු ලැබෙන්නේ මොකටද කියලා, මොන ඉන්ද්‍රියටද කියලා අහන්නේ. ගන්ධ සුවඳ දැනෙන්නේ දිවටද, නාසයටද, සිතටද, ඇසටද, කයටද, කනටද? අපි දන්නවා අපි ගන්ධ සුවඳ බලන්නේ නාසයෙන් කියලා. ප්‍රියමනාප හෝ අප්‍රියම අමනාප හෝ රස අරමුණක් ලැබෙන්නේ. රස අරමුණු අපි අරගන්නේ ඒ රසය පිළිබඳව අපිට දැනුණට පස්සේ. අපිට රස දැනෙන්නේ දිවටද, කනටද, නාසයටද, කයටද, කනටද? අපි දන්නවා ප්‍රියමනාප හෝ අප්‍රිය වූ රසයන් දැනෙන්නේ දිවට. අප්‍රිය අමනාප හෝ ප්‍රිය මනාප හෝ ස්පර්ශයක් හෙවත් පොට්ටබ්බ කියලා කියනවා ස්පර්ශයට. ස්පර්ශයක් ලැබෙන්නේ අපේ ශරීරයට. ප්‍රිය හෝ අප්‍රිය ධර්ම හෙවත් චෛතසික අරමුණු වන්නේ. ප්‍රිය හෝ අප්‍රිය චෛතසික අරමුණු වෙන්නේ මොන ඉන්ද්‍රියටද කියලා අපි කතා කළා. දිවටද, නාසයටද, සිතටද, ඇසටද, කනටද, නාසයටද, කනටද? අපි දන්නවා සිතවිලි එන්නේ අපේ හිතට කියලා. එහෙනම් ක්‍රියාකාරකමත් අපි ඉගෙන ගත්තා. අනිවාර්යයෙන්ම දරුවන් චෛතසික වලට චෛතසික කියන්නේ ඇයි? චෛතසික කොච්චරක් තියෙනවද? රාශි වශයෙන් බෙදුණු ආකාරය රාශි 3 ඉගෙන ගන්නට ඕන. රාශි 3 අනු කොටස් 3 ඉගෙන ගන්නට ඕන. අකුසල රාශියේ චෛතසික කොහොමද අනු කොටස් වලට බෙදෙන්නේ? සංඛ්‍යා කොහොමද? ඊට පස්සේ සෝබන රාශියේ
චෛතසික 25 බෙදිච්ච ආකාරය, සෝබන සාධාරණ, විරති, අපමඤ්ඤා චෛතසික, ප්‍රඥා චෛතසික කියන මේවා වර්ගීකරණය වෙන විදිහ පිළිබඳවත්. ඒ වගේම සිත උපදින තැන් 6ක් අපි ඉගෙන ගත්තා. ඇස, කන, නාසය, දිව, සම, මනස කියන තැන් 6. ප්‍රිය දේවල් ආවට පස්සේ අපේ හිත ගැටෙනවා කියලා කිව්වා. ඒ වගේම ප්‍රිය දේවල් දැනුනම අරගත්තම අපි ඇලෙනවා කියලා කිව්වා. අප්‍රිය දේවල් වල අපේ හිත ගැටෙනවා කියලා කිව්වා. පහන් ආලෝකය දැල්වීමත් එක්ක අන්ධකාරය දුරු වීමත්, ආලෝකය ඇතිවීමත් කියන උපමාවින් සිතත් චෛතසිකත් උපමා කරලා දැක්වුවා. ඒ වගේම චෛතසික වල ලක්ෂණ 4ක් ඉගෙන ගත්තා. ඒකුප්පාදේවත් පෙරපසු නොවි සිතත් එක්ක ඉපදීම, ඒක නිරෝධේවත් පෙරපසු නොවි සිත සමගම නැති වී යාම, සිත ලබාගත් අරමුණම ගැනීම, ඒ කලම්බන විදිහටත් සිත උපදින වස්තුවේහිම අරමුණ පැවතීම, ඒක වත්තුක කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් අභිධර්මයේ 8 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම අපි ඉගෙන ගත්තේ චෛතසික පිළිබඳව මූලික දැනුමක්. චෛතසික පිළිබඳ මූලික දැනුමක්. චෛතසික 52ම සංඛ්‍යාත්මකව වර්ගීකරණය වෙන විදිහ දරුවනේ මේ කොටසේදී අපි ඉගෙන ගත්තා. එහෙනම් අපි ඊළඟ පාඩමින් තවත් චෛතසික පිළිබඳ විස්තරයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඒ පාඩමින් හමුවීමේ බලාපොරොත්තුවෙන් දහම් පාසලේ 8 වෙනි ශ්‍රේණියේ අභිධර්ම පාඩම් වලින් පොඩි හාමුදුරුවෝ සමුගන්නට සූදානම්. ඊළඟ පාඩමින් ඔබට ගොඩක් තොරතුරු කියලා දීමට බලාපොරොත්තු වෙන. එසේනම් තෙරුවන් සරණයි. පොඩි හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්